හරි මුලින්ම අපි කතා කරේ කොහොමද කම්පියුටර්ස් 10 සම්බන්ධ කරලා නෙට්වර්ක් එක හදාගන්න කියලා 2013 ප්‍රශ්නේ. right මම ප්‍රශ්නේ පෙන්නම කතා කරන්නම්. right sorry right මෙතන කියලා තියෙනවා C කොටසට අදාළව පරිගණක 10 සම්බන්ධ කරලා ස්ථානීය පෙදෙස් ජාලයට යා සම්බන්ධ කරලා තියෙන විදිහ ඇඳලා පෙන්නන්න කියලා. ඒක එක ස්විච් එකක් පාවිච්චි කරලා අපිට කම්පියුටර්ස් 10 ඇඳලා පෙන්නන්න පුළුවන්. ඔය විදිහට ඊට අමතරව DHCP සර්වර් එක අඳලා පෙන්නන්න පුළුවන්. මේක සිංහලෙන් ලියනවා නම් ඔයගොල්ලෝ සිංහලෙන් ලියන්න එහෙම ගැටලුවක් නැහැ. right දෙවෙනි කොටසේ අහලා තියෙන්නේ C කොටස දෙක කොටසේ අහලා තියෙනවා වෙබ් සේවා දායකයා හා තැපැල් සේවා දායකයා අන්තර්ජාලය සමග සම්බන්ධ කර ඇති ආකාරය දැක්වීමට වෙනත් රූප සටහනක් අඳින්න. දැන් ප්‍රශ්නේ ඔයගලන්ට දීලා තියෙන්නේ ස්විචර්ස් දෙකකුයි සේවා දායක හතරකුයි තියෙනවා කියලා. DHCP සර්වර් එක, proxy සර්වර් එක, web සර්වර් එක, mail සර්වර් එක සහ අවශ්‍ය ප්‍රමාණයේ රැහැන් තියෙනවා පරිගණක 10ක් තියෙනවා. ඒක නිසා මට වෙබ් සර්වර් එක අඳින්න පුළුවන් මෙතන ගැටලුවක් නැහැ. මේක මගේ දෙවෙනි ස්විච් එක වෙන්න ඕනේ මෙතන තියෙන්නේ. ඒ නිසා මම මේක ස්විච් කියලා කනෙක්ට් කරනවා. right mail සර්වර් එක ඔය විදිහට කනෙක්ට් කරන්න පුළුවන්. right ඊළඟට මේ ජාල කොටසට තමයි අන්තර්ජාල පහසුකම ගන්න ඕනේ. හරි විදිහට ගත්තොත් අන්තර්ජාල පහසුකම එන්නේ රවුටර් එකක් හරහා ඉන්ටර්නෙට් සම්බන්ධ වීම. නමුත් ප්‍රශ්නේදී රවුටර් එක ගැන සඳහනක් කරලා නැති නිසා මාකින් ස්කීම් එකේදී ඔයගලන්ට ලකුණු දීලා තියෙනවා රවුටර් එකක් නැතුව ඉන්ටර්නෙට් කනෙක්ට් කරලා එන්න. ඒතර මුලින් අඳින කොටසට ලකුණු දෙකක් දීලා තියෙනවා. DHCP එක නැත්නම් එක ලකුණයි. මෙතන ඉන්ටර්නෙට් එක හදලා තියෙනවා. ඉන්ටර්නෙට් නැත්නම් එක ලකුණක් අඩු වෙන්න ඕන. ඊළඟට තුන්වෙනි කොටසේ ළමයි අහලා තියෙනවා මේ උඩ C1 C2 කොටස් වල ඇඳපු දෙන්න proxy server එක සම්බන්ධ කරගෙන ඒ කොටස් දෙක සම්බන්ධ කරගන්නේ කොහොමද? ඒක වෙනම රූප සටහනක අඳින්න කියලා ඔයගලන්ට කියලා තියෙන්නේ. එතකොට ඒක මම වෙනම අඳින්න යන්නේ නැහැ. මම මෙතන ඇඳලා පෙන්නන්නම් සම්බන්ධ වෙන විදිහ. කරන්න තියෙන එක පුංචි දෙයයි මේ switch එක connect කරනවා proxy server එකට. එතකොට ඒ proxy server එකේ අනිත් තාම් එක මට අනිත් switch එකට connect කරන්න පුළුවන්. ඒතර මේ රතු පාට කොටස තමයි connection එක පෙන්නන්නේ. proxy server එකට arms දෙකක් තියෙනවා. proxy server එක තමයි අපිට arms දෙකක් සම්බන්ධ කරගන්න පුළුවන් එකම proxy server එක. එයාගේ arms දෙකෙන් මේ network කොටස් දෙක සම්බන්ධ කිරීම සිද්ධ වෙනවා. එතකොට මේ proxy server එක නිසා මේ පැත්තේ තියෙන ඉන්ටර්නෙට් එහා පැත්තේ තියෙන LAN එකට පාවිච්චි කිරීමේ හැකියාව හම්බ වෙනවා. තුන්වෙනි එකේදී ඔයගොල්ලෝ මේ සම්පූර්ණ පින්තූර නැවත ඇඳලා පෙන්වන්න ඕනේ. right ඔය විදිහට තමයි 2013 ප්‍රශ්නේ ඉවර වෙන්නේ. හරි ළමයි 2017 ප්‍රශ්නේ
ඊළඟට තියෙන්නේ ඕගොල්ලන් ඇඳගෙන යනකොට ගැටලු තියෙනවා නම් කතා කරන්න අහන්න. right WhatsApp group එකට දාලා තියෙනවා ප්‍රශ්න ටික. ඒකෙන් රිෆර් කරලා අරගෙන ඩවුන්ලෝඩ් කරන්න කාටවත් ගැටලු ඇති වෙන්නේ නැතුව ඇති කියලා මම හිතනවා. අපි කාල වේලාව පැත්තෙන් ගත්තොත් දැන් හදන්න දීලා මම හිතන්නේ විනාඩි 10ක් විතර ගියා. තව විනාඩි 20කින් වගේ අපි කතා කරමු. ඊට කලින් හදලා ඉවරුනොත් ඔයගොල්ලෝ මට කියන්න. හරි. එතකොට රෙකෝඩින් ඔන් කරන්න බැරි වුණා තිබුණා මේ ටික ගැන කතා කරනකොට පළවෙනි කිය IP ලිපින කාණ්ඩයේ කොපමණ IP ලිපින සංඛ්‍යාවක් තියෙනවද කියලා. ඒක කරන්න තියෙන්නේ මේ IP ලිපිනේ තියෙන host ID බිටු ගාන අරගෙන ඒක දෙකේ බලයක් විදිහට අරගත්තම 2 8 වෙනි බලය 256ක් කියලා එනවා. අවසාන සහ පළමු IP ලිපින ලියන්න කියලා තියෙන උතර පළවෙනි IP ලිපිනේ කියලා කියන්නේ network address එක. අවසාන IP ලිපිනේ කියලා කියන්නේ broadcast address එක. එතකොට network එකේ ඔක්කොටම බිඳු දැම්මම network එකේ host ID පැත්තට ඔක්කොම බිඳු දැම්මම network address එක එනවා අපිට දීලා තියෙන IP එකේ. දීලා තියෙන IP එකේ host ID පැත්තට ඔක්කොම එකේව දැම්මම 255 කියන අගේ අවසාන ඔක්ටෙට් එකට එනවා. ඒක නිසා 0.192.248.154 බිඳුව කියන තැන ඉඳලා 192.248.154.255 කියන තැනට වෙනකම් රේන්ජ් එකක් තියෙනවා. පළවෙනි එක වෙන්නේ network එක, අන්තිම එක වෙන්නේ broadcast එක. right ඒ block එකේ එහෙම අනිසා තමයි අපි කියලා දෙන්නේ. උපජාල ප්‍රමාණය අපි අරගත්තේ උපජාල ගණන සමානයි 2 බලයක් උපජාල බිටු නැත්නම් ණයට ගන්න බිටු ගැන සඳහන් කරලා. ඒතර මෙතන ප්‍රශ්නේ බැලුවම තියෙනවා උපජාල 6ක් අපි හදා ගන්න ඕනේ දෙපාර්තමේන්තු 6කට. ඒක නිසා 6 කියන එක අපි දන්නවා 2 බලයක් විදිහට ලියන්න බෑ. ඒක නිසා ළඟම වැඩිම 2 බලය ගාවට යනවා 8. 8 කියන එක 2 බලයක් විදිහට ගත්තම 2 3යි. ඒක නිසා අපි කියනවා බිටු 3ක් ණයට ගන්න අවශ්‍යයි කියලා. ඊළඟට තියෙන්නේ අපි දන්න කියන කැල්කියුලේෂන් එක කරලා මේ වගුව පුරවන්න. ඒතර වගුවේ කියලා තියෙන්නේ දෙපාර්තමේන්තු අංකයේ ජාල ලිපිනේ උපජාල ආවරණයේ IP ලිපින පරාසය අපිට ලියලා පෙන්නන්න කියලා. එතකොට ඕගලන්ගේ කැල්කියුලේෂන් එකේ ඕගොල්ලෝ පෙන්නන්න ඕනේ බිටු 3ක් ණයට අරගෙන තියෙනවා. ඒ බිටු 3 එක එක ජාලයෙන් එක එක ජාලයට වෙනස් වීම සිද්ධ වෙනවා කියලා. දැන් මේකේ පළවෙනි 6 දෙනා ලියලා තියෙනවා මාකින් ස්කීම් එකේ 6 විදිහට, අනිත් දෙන්නත් දීලා තියෙනවා මොකද කැමැති 6ක් assign කරන්න පුළුවන් නිසා. right මේ කැල්කියුලේෂන් එක හරි විදිහට කරගත්තද? දැන් මේක කරලා පෙන්නන්න ඕනේද ළමයි? මට අන්න ඒක දැනගන්න ඕනේ. සමහර අය කැල්කියුලේෂන් එක කරගෙන තිබුණා හරියට. නැත්නම් කැල්කියුලේෂන් එක පැහැදිලිද? කරලා පෙන්නන්න අවශ්‍ය නම් කියන්න, කරලා පෙන්නන්න පුළුවන්. 192.248.154 බිඳුව කියන අවස්ථාවේදී ණයට ගන්න බිටු ප්‍රමාණය බිඳු 3ක් විදිහට අරගෙන එතකොට host ID එක පැත්තට bit 5ක් ඉතිරි වෙනවා. ඒ bit 5 එතකොට නිරූපණය කරනවා බිඳුවේ ඉඳලා 31 වෙනකන් අගයන් පළවෙනි IP address එකේ. right මම පළවෙනි IP එක එන විදිය කරලා පෙන්නන්නම් කොකටත් ඔයගලන්ට. එතකොට බලන කෙනෙකුට මේක clear. right එතන කතා බහ කරලා තියෙන IP address එක තමයි 192.248.154යි බිඳුව. right එතකොට 192යි 154යි බිඳුව ඇලයිරක් 24. මේක තමයි network address එක වෙන්නේ දීපු block එකේ. right එතකොට
මේ බ්ලොක් එක තමයි අපි දිගෑර ගැනීම කරන්නේ. right? ඒතර මෙයාව දිගෑර ගත්තම කොහොමද අපි කියන්නේ? 192යි 148යි 154යි බිංදු 8ක්. right? බිංදු 8ක් අපිට උවමනා වෙනවා. ඒ බිංදු 8 දී පරණ මාජින් එක යන්නේ මෙතනින්, අලුත් මාජින් එක යන්නේ මෙතනින්. right? දැන් ඉතින් අපිට සබ්නෙට්ස් ටික ලියාගෙන යන්න තියෙනවා. සබ්නෙට් 1 කියලා කියන්නේ 192යි 248යි 154යි මේ බිංදු 3 විදිහටම මේ බිංදු 5ක් නෙට්වර්ක් එකේ එකේව 5ක් බ්‍රෝඩ්කාස්ට් එකේ. right? එතකොට මෙතන එනවා 192යි 248යි 154යි බිංදුවේ ඉඳලා 192යි 248යි 154යි 31 වෙනකම්. එතකොට නේද? ගිය සතියේත් මේක කතා කරා. මේ දෙන්න අතර වෙනස වෙන්නේ 31යි. right? එතකොට ඔය 31 තමයි අපිට පහළ නෙට්වර්ක්ස් වලට ගලපගෙන යන්න තියෙන්නේ. right? මේ දෙන්න අතර වෙනස 31යි. එහෙනම් සබ්නෙට් 2 කියලා අපිට ලියන්න පුළුවන් 192යි 248යි 154යි 32න් පටන් ගන්නවා. මොකද ඒක ලේසි අපිට අඳුරගන්න. මෙයා 31න් ඉවර වෙනවා නම් මෙයා 32න් පටන් ගන්නවා. right? බ්‍රෝඩ්කාස්ට් එක වෙන්නේ 192යි 248යි 154යි මෙයාට 31ක් එකතු කරා. ඒ කියන්නේ 63යි. right? මේක sub 2. subnet 3 එක 192යි 248යි 154යි 64න් ස්ටාර්ට් වෙන්නේ. right? එතකොට එයාට බ්‍රෝඩ්කාස්ට් එක එනවා 192යි 248යි 154යි 64ට 31ක් එකතු වෙනවා. ඒ කියන්නේ 95යි. right? ওই විදිහට 31 පරාසයෙන් තමයි ඔය වර්කින් එක යන්නේ. එතකොට මේ උඩ ඉන්නේ කවුද? නෙට්වර්ක් ඇඩ්‍රස් එක. යට ඉන්නේ කවුද? බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක. right? එතකොට ඔය දේවල් ටික ගැන කතා බහ කරා. ඊට පස්සේ අපිට මේ වගුව පුරවගෙන යන්නයි තියෙන්නේ. එතකොට මේ මාකින් ස්කීම් එකේ toy දෙමයි කරලා තියෙන්නේ. network address එක subnet mask එක අරගෙන තියෙනවා. ඊළඟට මේගොල්ලෝ range එක IP range එක ගැන අහලා තියෙන IP range එකේ කෙලින්ම broadcast එක පැත්තට ගිහිලා තියෙනවා. මේකේ උත්තර දෙකක් දීලා තියෙනවා. එකක් usable IP range එකකට ලකුණු දීලා තියෙනවා. අපි 1 ඉඳලා 30 කියලා කිව්වොත් ඒත් ලකුණු තියෙනවා. 0 ඉඳලා 31 කිව්වත් ඒත් ලකුණු තියෙනවා. right? එතකොට අපි දැන් ගාන කතා කරන් ගිය විදිහට 0 31 32 63 64 95 96 127 128 159 160 191 ওই විදිහට කරගෙන යන්න පුළුවන්. ඒ වගේම මෙතන 192 223 කියන රේන්ජ් එක අරගෙන තියෙන්නත් පුළුවන් කැමති කෙනෙක්. 224 255 කියන රේන්ජ් එක අරගෙන තියෙන්නත් පුළුවන්. මොකද ඒක රිස්ට්‍රික්ට් කරලා නැහැ පළවෙනි රේන්ජර්ස් 6 අරගන්න කියලා. right? මේ මුළු වගුවටම ඔයගලන්ට ලකුණු 3යි හම්බෙන්නේ. right? ඒක නිසා බර තැබීම් හරියට අරගන්න. right? මුල් ඒවට මෙතනට එක ලකුණයි, මෙතනට ලකුණු 2යි, මේකට එක ලකුණයි, ලකුණු 4යි, මේ වගුව පුරවන්නට ලකුණු 3යි, ලකුණු 7යි. right? ඊළඟට ඔයගලගෙන් අහලා තියෙනවා කොහොමද නෙට්වර්ක් එක ඇඳෙන්නේ කියන එක.
right ඉතින් network එක අඳින්න ඔයගලන්ට switches 6ක් දීලා තියෙනවා router එකක් දීලා තියෙනවා ඊළඟට proxy server එකක් දීලා තියෙනවා ඊළඟට කියලා තියෙනවා DNS server එකක් තියෙනවා මේ හැම එකක්ම IT department එක හරහා තමයි සම්බන්ධ වෙන්නේ කියලා right එතකොට මේ තියෙන ඒගොල්ලෝ ඇඳලා තියෙන network එක right ඒතර මේ network එකේ කොටස් වලට තමයි ඒගොල්ලෝ ලකුණු දීලා තියෙන්නේ right මේ තියෙන සම්පූර්ණ network එක ඒතර මේ මැද තියෙන්නේ IT department එකේ switch එක ඒ switch එකට ඉතිරි switches ටික ඔක්කොම connect වෙනවා කියලා අරගෙන තියෙනවා ඒතකොට මේ මැද තියෙන switch එක L3 type switch එකක් වෙන්න ඕනේ right ඒක මේගොල්ලෝ මෙතන විශේෂයෙන් සඳහන් කරලා නැහැ මෙතන කියලා තියෙන්නේ switch 6ක් තියෙනවා කියලා. ඒකට ඒකේ එක switch එකක් L3 switch එකක් වෙලා අනිත් කටිය L3 නොවෙන්න පුළුවන් නැත්නම් ඔක්කොම L3 type එකේ වෙන්න පුළුවන්. ඇයි අපි මෙතනට L3 type එකක් ගන්නෙ? නැත්නම් අපිට networks connect කරගන්න routers ඕන වෙනවා. right ඔයගලන්ට මතක ඇති මම switches ගැන කතා කරනකොට කතා කරා router එකක් හා සමානම හැකියාවල් තියෙන කෙනෙක් තමයි L3 switch එකක් කියලා කියන්නේ. එතකොට මේ අනිත් department වල මේ department වල පොඩි switches පාවිච්චි කරලා මේ මැද තියෙන මෙයාට IT එකේ department එකට L3 switch එකක් පාවිච්චි කරොත් එයා හරියට router එකක් වගේ තමයි වැඩ කරන්නේ. right එතකොට එයාට අනිත් හැම ස්විච් එකක්ම කනෙක්ට් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම DNS server එකයි proxy server එකයි IT section එකේ තමයි තියෙන්නේ කියලා ප්‍රශ්න කියලා තියෙනවා නේද? පැහැදිලිව. ඉතින් දෙපාර්තමේන්තු 6 වෙන වෙනම ගොඩනැගිලි 6ක ස්ථාපනය වී ඇත. ජාල පරිපාලක විසින් සියලුම උපජාලවලට නියෝජන සේවාදායකයා අන්තර්ජාලයට ප්‍රවේශීමේදී සලසා ඇත. නියෝජ්‍ය සේවාදායකයා සහ DNS සේවාදායකයා තොරතුරු තාක්ෂණ සේවා දෙපාර්තමේන්තුවේ ස්ථාපනය කර ඇත. right මෙතන උඩ කියලා තියෙනවා මේ කියන දෙපාර්තමේන්තු සේවා මේ කියන තොරතුරු තාක්ෂණ සේවා දෙපාර්තමේන්තුවට සම්බන්ධ කර එම දෙපාර්තමේන්තු තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව හරහා අන්තර්ජාලයට සම්බන්ධ කරයි. පළවෙනි වාක්‍යය කියලා තියෙනවා අනිත් ඔක්කොම දෙපාර්තමේන්තු තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ කරලා ඒක හරහා තමයි අන්තර්ජාලයට සම්බන්ධ වෙන්නේ කියලා. right එතකොට අන්තර්ජාලයට සම්බන්ධ වීමේදී ඒගොල්ලෝ මේ පහළ කියලා තියෙනවා ගිනි පවුරක් ගැන කියලා තියෙනවා නේද? ෆයර්වෝල් එකක් ගැන. ඔව්. මේ දේවල් වලට කියලා තියෙනවා රැහන් අතුරා ස්විච් 6ක් මාර්ගකාරකයක් ගිනි පවුරක් ස්ථාපනය කර ජාලය සම්පූර්ණ කර ඇත. right ඊළඟට උපජාලවලට ඉන්ටර්නෙට් දෙන්න නියෝජ්‍ය සේවාදායකයෙක් පාවිච්චි කරනවා කියන එකත් කියලා තියෙනවා. right එතකොට පේනවනේ proxy එක මෙතනට කනෙක්ට් වෙලා තියෙනවා. ඕගලන්ට අවශ්‍ය නම් මේ proxy එකට කනෙක්ට් කරන්න පුළුවන් firewall එක. right ඒ කියන්නේ මේ firewall එක මෙහෙම කනෙක්ට් කරලා මේ කොටස නැතුව අඳින්නත් පුළුවන්. right ඔය විදිහට ඩයග්‍රෑම් එක අඳින්නත් පුළුවන්. එහෙම නැත්නම් මාකින් ස්කීම් එකේ පෙන්නලා තියෙන මේ ආකාරයට අඳින්නත් පුළුවන්. right ඒ දෙකම වැලිඩ් ආකාර දෙකක්. right කෙසේ හෝ මතක තියාගන්න router එක connect වෙන්න ඕනේ firewall එකට. firewall එක තමයි proxy server එකට සම්බන්ධ වීම සිද්ධ කරගන්න ඕනේ. right ඊළඟට මේ මෙතන මේ කෙලවරේ internet service provider කියලා මේගොල්ලෝ ISP කෙනෙක් නම් කරලා තියෙනවා. ඒක අපි අර අඳින cloud එක ඇඳලා internet කියලා දැම්මත් ගැටලුවක් නැහැ. right ඒත් මේක අඳිනකොට මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු ටික කියලා තියෙනවා.
ඔය සම්පූර්ණ ඩයග්‍රෑම් එක තමයි ඔය මම ඇදලා මේ මෙතන මම පෙන්නන්නේ. ඒතර මෙතනදී කියලා තියෙනවා placing switch correctly and labeling. switch නිවැරදි ස්ථානගත කිරීම සහ නම් කිරීමට ලකුණු දෙකයි. right. ඊළඟට මේගොල්ලෝ මෙතන පරිගණක ප්‍රමාණය ගැන සලකා බලලා නැහැ. right. ප්‍රශ්නදී පරිගණක ප්‍රමාණය අපිට කියලා තිබුණාද? ඔව් කියලා තියෙනවා. පරිගණක ප්‍රමාණය දැම්මනම් වඩා හොඳයි. ඒක නිසා පරිගණක සංඛ්‍යාව කියලා තියෙනකොට ළමයි අදාළ පරිගණක ප්‍රමාණය පෙන්වන්න. right. එතන ගැටලුකාරී තැන් එන තැන් තියෙනවා. නෑ එන්න. හරියටම 30න් ඉවර වෙනවා. yes. right. ඔයගලන්ට වඩා හොඳයි අපි පාවිච්චි කරන්න දන්න විදිහට, ඒ කියන්නේ අපි අඳින්න දන්න විදිහට PCs ටික පෙන්නනවා. PC1 අපි තුන් මේක PC 30ක් තියෙනවා කියලා. PC 30 ඔය විදිහට ඇඳලා පෙන්නන එක ඇඟට ගුණයි ළමයි. right. මොකක් හෝ අවස්ථාවකදී ඕක ගැන හොයලා බැලුවොත් ඕකට අපිට ලකුණු කපා ගන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. right. එතකොට ඔයගොල්ලෝ switches 6 හරියට ඇඳලා තියෙනවා නම් ඒකට ලකුණු දෙකක් හම්බ වෙනවා. right. ඊළඟට switch රැහැන් සමග නිවැරදිව සම්බන්ධ කිරීම සහ නම් කිරීම. right. ඔනොතන හරි වැදගත්. මේගොල්ලෝ මෙන්න මේකේ මේ මාකින් ස්කීම් එකේ වෙන මාකින් ස්කීම් වල බලපු නැති දෙයක් මේගොල්ලෝ කරලා තියෙනවා. මේ ෆයිබර් කේබල්ස් කියලා පාවිච්චි කරලා තියෙනවා. right. ඒක ෆයිබර් කේබල් එහෙමත් නැත්නම් Ethernet cables, right. නැත්නම් coaxial දාන්න බෑ මේකට. twisted pair cables, right. ඒ වගේ මේ ගැලපෙන කේබල් වර්ගයක් නම් කරලා තියන්නේ. ඒක මේ මාකින් ස්කීම් එකේ ඉඳලා ඉස්සරහට යන මාකින් ස්කීම් වල බලන්න. right. මොකක් හරි මාධ්‍යයක් කියන එක. right. ඒකට ලකුණු 0.5 එක ලකුණක් දීලා තියෙනවා. ඊළඟට DNS සර්වර් එකයි proxy සර්වර් එකයි හරියට ස්ථානගත කිරීම. ඒ කියන්නේ IT department එකට DNS සර්වර් එකයි proxy සර්වර් එකයි දාලා තිබ්බට 0.5 එක ලකුණක් දීලා තියෙනවා. දැන් ඔයගොල්ලන්ගේ ඩයග්‍රෑම් එකේ මේ ලකුණු ටික දාගන්න. ලකුණු දෙකක් දෙනවා switches 6 හරි විදිහට කනෙක්ට් කරන එකට. එක ලකුණක් දෙනවා cables ටික ඇඳලා නම් කරන එක. ඒතර නම් වෙලා නැත්තම් 0.5ක් අඩු වෙනවා. ඊළඟට proxy server එකයි DNS server එකයි connect කරන එක IT switch එකට, IT department එකේ තියෙන switch එකට, ඒකට 0.5 එක ලකුණක් දෙනවා. right. ඊළඟට මාර්ගකාරකය සහ ගිනි පවුර නිවැරදිව ස්ථානගත කිරීම සහ එකිනෙක යා කිරීම. right. ඒ කියන්නේ IT switch එකයි firewall එකයි router එකයි. නැත්තම් proxy එකෙන් firewall එකට එනවා, firewall එකෙන් router එකට එනවා. ඒත් එක ලකුණක් දීලා තියෙනවා. right. ඊළඟට අන්තර්ජාල සම්බන්ධතාවය හා router එක අතර සම්බන්ධතාවය පෙන්වන එක. ඒකට එක ලකුණක් දීලා තියෙනවා. හරි. ඔය විදිහට ඕගලන්ට ලකුණු allocate කරගන්න පුළුවන්. right. ඒතර drawing එකට ලකුණු 6ක් දීලා තියෙන්නේ. ඒතර 6ක් දෙනකොට අපිට drawing එකේ කොහොමද යන්නේ? දැන් මේ විභාගයේ මේ පහුගිය විභාග ටික 18 19 20 17 පොඩ්ඩක් වෙනස් ගන්න. 18 19 20 කියන ඒවායේ නිරන්තරයෙන් ඒගොල්ලෝ මේ වගේ දෙයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මොකක් හරි දෙපාර්තමේන්තුවක් කරා මොකක් හරි ගොඩනැගිල්ලක් කරා කනෙක්ටඩ් කියලා කියන්නේ මතක තියාගන්න. ඔයාට රවුටර් එකක් දීලා තියෙනවා නම් රවුටර් එකේ සර්විස් එක අරගන්න පුළුවන්. හැබැයි දැන් ප්‍රශ්නේ මේ වගේ කියන්නේ භාණ්ඩ සීමා කරනවා. දැන් මේකේ තියෙන එක රවුටර් එකයි. ඒතර එක රවුටර් එකක් දීලා තියෙනකොට ඒ රවුටර් එක මේ මැද්දේ තියෙන දේවල් ටික කනෙක්ට් කරන්න පාවිච්චි කරොත් ඉන්ටර්නෙට් ගන්න රවුටර් එකක් නැති වෙලා යනවා. ඒක නිසා අපි ඒක මැනේජ් කරගන්න ඕනේ. right. ඒක නිසා ස්විච් එක පැත්තට එනකොට L3 ස්විච් එක ගැනත් මතක තියාගන්න ඕනේ. right. හරි. එතකොට ළමයි ඔය ටිකෙන් ලකුණු 6ක් දීලා තියෙනවා. බලන්න ලකුණු 6න් කීයද කියලා.
ඊට පස්සේ කතා බහ කරලා තියෙනවා මේ වෙනම දෙයක් මේක කලින් නෙට්වර්ක් ප්‍රශ්නයක අහලා තියෙන දෙයක් කලින් අවුරුද්දක ඒගොල්ලෝ කියලා තියෙනවා ජාලය සැකසුවයින් පස්සේ ඕනෑම සේවකයෙකුට තම දෙපාර්තමේන්තුවේ පරිගණකයේ ඇති වෙබ් අතරිත්සක් මගින් මෙන්න මේ URL එක පාවිච්චි කරලා වෙබ් එකට සාර්ථකව පිවිසෙන්න පුළුවන් වුණා කියලා. ඊට පස්සේ කියලා තියෙනවා එක දවසකදී එක් සේවකයෙක් වෙබ් අඩවියට ප්‍රවේශ වීම නොහැකි බව දැනගන්න හම්බුණා කියලා. ඒකට හේතු මොනවාද කියලා. ඒතර මේගොල්ලන්ට වෙබ්සයිට් එකකට යන්න පුළුවන් වෙන්නේ ප්‍රොක්සි එක හරහා ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා. එතකොට එක ඩිපාර්ට්මන්ට් එක වෙන ඩිපාර්ට්මන්ට් එකක ඉන්න කෙනෙක් නේද? ඔව්. මොකක්ද ඩිපාර්ට්මන්ට් එක කියලා නැහැ. ඒකට වෙන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි DNS එක වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. මොකද DNS එකෙන් තමයි URL එක www.nie.lk කියන එක අදාළ වෙබ් අඩවියත් එක්ක සම්බන්ධ වෙන්න IP ඇඩ්‍රස් එක මැප් කරලා දෙන්නේ. DNS සර්වර් එක අපි දන්නවා IP මොනවාද? ඩොමේන් වසම් නාමයක් ඩොමේන් නේම් එකක් ඔය google.com nie.lk වගේ දේවල් අදාළ IP එකට මැච් කරලා දෙනවා. ඒකෙන් තමයි හොයාගන්නේ. ඒතකොට DNS එක කැඩුනොත් එයාව අදාළ IP එකට මැච් වෙන්නේ නැහැ. ඒක නිසා යන්න බෑ. proxy server එක down වෙන්න පුළුවන් නැත්නම් වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. right? එහෙම වුණාම අතරමැදියා විදියට වැඩ කරන කෙනා නැහැ. ඒක නිසා හරියට අර එළියට යන්න තියෙන ගේට්ටුව වහලා තියෙනවා හා සමානයි. right? proxy server එකේ settings වෙනස් වෙන්න පුළුවන්. right? ඉන්ටර්නෙට් වල ගැටලුවක් වෙන්න පුළුවන්. ස්විච් එකක් කැඩලා තියෙන්න පුළුවන්. රවුටර් එක වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. කේබල් ඩැමේජ් වෙලා තියෙන්න පුළුවන්. right? ඒ අදාළ කම්පියුටර් එකේ නෙට්වර්ක් කාඩ් එකේ දෝෂයක් වෙන්න පුළුවන්. කම්පියුටර් එක හරියට ඉන්ටර්නෙට් එක සම්බන්ධ නොවී තියෙන්න පුළුවන්. ඊළඟට මේ TCP/IP configuration කියන එක කියන්නේ අන්තර්ජාලය සමග සම්බන්ධ වෙනකොට පාවිච්චි කරන නියමාවලි හරියට configure වෙලා නැති වෙන්න පුළුවන්. right? ඒතර ඔය කියන හේතු. ඒතර හේතු තුනක් අහලා තිබුණා. හේතු තුනක් අහලා තුනක් ලියලා තියෙනවා නම් ලකුණු දෙකක් දීලා තියෙනවා. එකකට එක ලකුණයි, දෙකයි නම් 1.5යි, තුනම තියෙනවා නම් ලකුණු දෙකක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. right? එතකොට ඕගලන්ට හේතු ලියා ගන්න බැරි වුණා නම් ඔන්න තියෙනවා හේතු ටික. දැන් එතනදී ලොජිකලි අපිට හිතන්නයි තියෙන නෙට්වර්ක් ඩයග්‍රෑම් එක දිහා බැලුවම අපිට හේතු ගොඩාක් කියන්න පුළුවන්. ඉන්ටර්නෙට් යන්න බැරි වෙන්න ඉන්ටර්නෙට් ගාවට යනකන් තියෙන හැම ඩිවයිස් එකකම error එකක් තියෙන්න පුළුවන්. ඒතට හැම එකක්ම අපිට කියන්න පුළුවන්. රවුටර් එකේ ගැටලුවක් වෙන්න පුළුවන්, ප්‍රොසෙසර් එකේ ගැටලුවක් වෙන්න පුළුවන්, DNS එකේ ගැටලුවක් වෙන්න පුළුවන්, ස්විච් එක කැඩලා තියෙන්න පුළුවන්, කේබල් එක කැඩලා තියෙන්න පුළුවන්, කම්පියුටර් එකේ දෝෂයක් වෙන්න පුළුවන්. right? ඒතට පරිගණකයේ දෝෂය කියනකොට ඒක ටිකක් පැහැදිලි කරන්න ඕනේ. නෙට්වර්ක් කාඩ් එකේ දෝෂයක් වෙන්න පුළුවන්. නැත්නම් අන්තර්ජාල සබඳතාවයේ දෝෂයක් වෙන්න පුළුවන්. right? ඒ වගේ අදාළ ෆැක්ට්ස් ටික කතා කරන්න ඕනේ. හරි බලන්න ළමයි ලකුණු දාගෙන මට ලකුණු කීයද කියලා කියන්න. ලකුණු දාගන්න බැරි වුණා නම් කවුරු හරි මගෙන් අහන්න මම ඒකට කියන්න ලකුණු කොහොමද කීයද allocate වෙලා තිබුණේ කියලා. ඔව් ළමයි කොහොමද ලකුණු ගත්තේ?
තරිදු උඩ වගුවට වෙනකම් විතරයි කළේ. ඉන්න මම පෙන්නන්නම් එතන. තරිදු වගුවට ඔයාලට ලකුණු 3ක් හම්බුණා. right වගුව හරි විදිහට ලියන එකට ලකුණු 3යි. ඊළඟට ඊට කලින් සබ්නෙට් මාස් කියන්නේ සබ්නෙට් බිට් කීයද කියලා හොයාගන්න එකට 1 ලකුණයි. පළවෙනි IP එකයි අන්තිම IP එකයි ලියනවට ලකුණු 2යි. IP ලිපින කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියන එකට 1 ලකුණයි. ඒ කොටසට 1 ලකුණයි. දෙවෙනි කොටසට ලකුණු 2යි. තුන්වෙනි කොටසට 1 ලකුණයි. හතරවෙනි කොටසේ තමයි IP addresses ටික අහලා තියෙන්නේ. ඒකට ලකුණු 3යි. දිල්ෂාන් මොකද තත්ත්වය කීයද ආවේ? ඉමාෂිට ලකුණු 4ක් තිබ්බ මම දැක්කා. දුවේවල තිබ්බ මේ වලින්. එතනින් ඉස්සරහට කොහොමද? නුවන්ගෙත් මං හිතන්නේ නුවන්ගෙත් නුවන්ට සෑහෙන ලකුණු ප්‍රමාණයක් තියෙන්න ඕනවා. ලියාගෙන ගියපු විදිය හරි. right හරි. දිල්ෂාන් තව improve වෙන්න ඕනේ. කියන්නේ ඩයග්‍රෑම් එක ඇඳපු එක අපහසු වෙලා තියෙනවා. එහෙම නේද දිල්ෂාන්? නුවන් කොහොමද ලකුණු ප්‍රමාණය? හරි. ඉමාෂි, සංදීප්තා, තරිඳු 7යි. හොඳයි. භාගයකටම ඇවිල්ලා තියෙනවා. ඉමාෂිටත් ඩයග්‍රෑම් එකේ ගැටලුව තියෙනවා. තරිඳුරත් ඩයග්‍රෑම් එකේද ගැටලුව ආවේ? නුවන් ලකුණු කොහමද? සංදීප්තා හරි. right. හරි. right. දැන් ළමයි එතකොට මේක අපි හිමින් හදාගන්න ඕනේ. right. දැන් ලබන සතියේත් අපි past papers කරමු MCQ ප්‍රශ්නත් එක්ක. right. ඊට පස්සේ ඊළඟ සතියේ අපි අලුත් පාඩම් පටන් ගමු. මම මේ සතියේ ඔයගලන්ගේ අලුත් පාඩමේ ටියුට්ස් ටික print කරන්න පටන් ගන්නවා. මම පණිවිඩය දෙන්නම්. පුළුවන් අය ඇවිල්ලා collect කරගෙන යන්න. right. දැන් තාම සංචරණ සීමා තියෙනවා. එහෙම ගැටලු තියෙන තත්ත්ව තියෙනවානේ. ඒක නිසා මට soft copy එවන්න පුළුවන් අපි පාඩම කතා බහ කරන්න පටන් ගත්තොත්. ලබන සතියේත් අපි MCQ සහ මේ ප්‍රශ්න කීපයක් කතා කරමු. විශේෂයෙන් MCQ පොඩ්ඩක් බලමු. මොකද MCQ වල අර විනාඩි 2කට ඔයගලන්ට හැඩ ගැහෙන විදිය ගැන පොඩ්ඩක් බලන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි 7 වෙනි පාඩම පටන් ගමු. හරි. right. එහෙනම් මම අදට මෙතනින් lesson එක නතර කරනවා. right. ඔය අඩුපාඩු ටික ගැන හොඳට ඇහැ දාගන්න කොතනද අඩුපාඩු උනේ කියන එක ප්‍රශ්නේ නැවත කරලා බැලුවට කමක් නැහැ. ඔය ලකුණු 15ක ප්‍රශ්න. right. ඒක නිසා practice වෙන තරමට ඔයගලන්ට ගොඩ යන්න පුළුවන්. right. ඒක නිසා අතෑර ගන්න එපා. දැන් පන්ති හිටියානම් ඔයගොල්ලෝ කරන්නේ කොහොමද? වර්ධින්නේ කොතනද? ඒක හොඳට මගේ ඇස් දෙකට පේනවා. දැන් ඔයගලන් මට එහෙම පේන්නේ නැහැ. ඒ නිසා මේ වෙලාවේ ඔයගලන්ගේ පැත්තට තියෙන බර ටිකක් වැඩි ඔය වැඩේ කරගන්න. right. ඒක නිසා ඒ වගකීම චුට්ටක් අරගෙන වැඩ ටික කරගමු. හරි. එහෙනම් මම මෙතනින් සෙෂන් එක නතර කරනවා අදට. right. ලබන සතියේ මේ වෙලාවට මේක තුමු. හරි. right. okay. thank you very much.
right Nuan, thank you. Right, Tardu, good night.